ළමයි අද සමීකරණ පාඩමේ ඊළඟ කොටස සමගාමී සමීකරණ කොටස අපි සාකච්ඡා කරමු. එතකොට අපි සමගාමී සමීකරණ විසඳන්න කලින් දැනගන්න ඕන පොඩි කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි පළවෙනි කාරණාව එතකොට විරුද්ධ අය කියන්නේ විරුද්ධ ලකුණු තියෙන අය අපි මේ විරුද්ධ ලකුණු තියෙන අය නැති කරන්න මොකද කරන්න ඕනේ? මේවා විරුද්ධ ලකුණු තියෙන අය නැති කරන්න ඕනේ. එතකොට මොකද කරන්න ඕනේ? අපිට තියෙන්නේ මේ 1 2 එකතු කරපුවාම මොකද වෙන්නේ? මෙතන ඍණ තියෙනවා, මෙතන ධන තියෙනවා. ධනයි ඍණයි කැවිලා ගිහිල්ලා බිඳුව වෙනවා. ඒ කියන්නේ ධන 3යි ඍණ 3යි කැවිලා ගිහිල්ලා බිඳුව. විරුද්ධය එකතු කරපුවාම නැති වෙලා යනවා. මෙතන අපි හිමුකෝ ධන 6යි ඍණ 6යි. මොකද කරන්න දැන්? නැති කරන්න එකතු කරනවා 1යි 2යි. නැති වෙලා ගියා. එතකොට මේක අපේ ඔළුවේ හොඳට තියෙන්න ඕනේ. අපි මොකද්ද කරන්න කියලා තීරණය කරන්න කලින් මේ සමගාමී සමීකරණ විසඳද්දී. මේ දෙක ලියාගෙන කොටු කරගන්න. ලියමු විරුද්ධ අය එකතු කළ විට ශූන්‍ය වේ නැත්නම් නැති වේ. ශූන්‍ය වේ. ඊට පස්සේ දැනගන්න ඕන කාරණාව තමයි සමාන අය. සමාන අය ඉන්නවා. ඒකට මේ අය නැති කරන්න අපි මොකද කරන්නේ? මේ දෙක අඩු කරනවා. එකෙන් දෙක අඩු කරපුවාම මොකද වෙන්නේ? නැති වෙලා යනවා. සමාන අය තව බලමු. හරි. දැන් මොකද වෙන්නේ මේකත්? මේ ධන 4යි නැති කරන්න නම් අඩු කරන්න ඕන. මේකෙම එකෙන් දෙක අඩු කරපුවාම බිඳුවක් එනවා. මෙතන ඍණ 5යි මෙතන ඍණ 5යි. ඍණ 5න් ඍණ 5 අඩු කරනවා. එතකොට මෙතන ඍණ 5 ඍණ 5 වෙනවා. ඒ ඍණ 5 ඍණයි ඍණයි ධන 5 වෙනවා. එතකොට මෙතන බිඳුවක් එනවා. ඔය විදිහට අපිට සමාන අය ඉන්නවා නම් සමාන අය නැති කරන්න මොකද කරන්නේ? සමාන අය නැති කරන්න එකතු කරනවා. එකට අපි ලියමු සමාන අය අඩු කරනවා. අඩු කළ විට ශූන්‍ය වේ. විරුද්ධ අය එකතු කර විට ශූන්‍ය වෙනවා. සමාන අය අඩු කරපුවාම ශූන්‍ය වෙනවා. හරි. අපි බලමු උදාහරණ කිහිපයක්. 1 7x ධන 3y සමානයි 5යි. මේක 1. අනික තියෙනවා 3x ඍණ 3y සමානයි 15යි. මේක 2. හරි. දැන් අපිට මේ දෙකෙන් xy ට උත්තර හොයන්න කියන. xy ට උත්තර හොයන්න ඕන නිසා තමයි මෙතන සමීකරණ දෙකක් දීලා තියෙනවා. අපි නොදන්න පද දෙකක් තියෙනවා. අපිට මේ එක සමීකරණයක් දීලා xy හොයන්න කිව්වොත් එහම හොයන්න පුළුවන්. දැන් නොදන්න පද දෙකක් තියෙනවා. එක සමීකරණයක් තියෙනවා. උත්තර හොයන්න බැරි නිසා තමයි සමීකරණ දෙකක් දීලා xy ට උත්තර හොයන්න කියනවා. විසඳන්න ඉවුවහම මොකද කරන්න ඕනේ? x ටයි y ටයි උත්තරයක් හොයන්න ඕනේ. x යගේ කීයද y යගේ කීයද? හරි. දැන් අපි මේ දෙක බලලා අපි හොඳ තීරණයක් ගන්න ඕනේ මොකද්ද දැන් කරන්න කියලා. එතකොට බලපුවහම මොකද්ද පේන්නේ? මෙතන ධන 3 තියෙනවා. මෙතන ඍණ 3 තියෙනවා. ධන 3යි y ඍණ 3යි y. මොකද කරන්නේ? මේවා නැති කරන්න
ශූන්‍ය කරන්න නම් මේ දෙක එකතු කරනවා. 1 2 ධන 2. මොකද වෙන්නේ? 7x ධන 3y ට එකතු කරනවා 3x ඍණ 3y. හරි. එතකොට එනවා අපිට 5 ධන 15යි. එතකොට මේ 7x ධන 3y මේ ධනෙන් වැඩි කරාම ධන 3x ධනෙන් වැඩිවා ඍණ 3y. මෙතනට එනවා 20ක්. එතකොට 10යි මෙතන 7x තියෙනවා මෙතන 3x තියෙනවා. මේ ධන 3y වලට ඍණ 3y කැපිලා යනවා. එතකොට 10යි x සමානයි 20යි. එතකොට අපිට x ට උත්තරයක් ගන්න පුළුවන් මේ 10න් දෙපැත්තෙන් බෙදපුවාම x සමානයි 2යි. x සමානයි 2යි කියලා අපි හොයාගත්තා. දැන් අපි කොහොමද y හොයන්නේ? x සමානයි 2 අපි ආදේශ කරන්න ඕනේ මේ 1 2 සමීකරණ දෙකෙන් එකට. අපි බලමු 1 2 සමීකරණ දෙකෙන් x සමානයි 2 එකෙහි ආදේශයෙන් එකෙහි ආදේශ කරන x සමානයි 2 එක සමීකරණේ ආදේශ කරනවා. හරි. මොකක්ද තියෙන සමීකරණ x 7x ධන 3y y සමානයි 5යි කියලා තියෙන අපි ආදේශ කරනවා x ට 2 දානවා 3y y සමානයි 5යි. එතකොට 4ක් 2 14යි 3y y සමානයි 5යි. මේ 14 මෙහා ගියහම කීයද? ඍණ 14යි. y සමානයි 3y y සමානයි ඍණ 9යි. මෙතන ඍණ 14ක් තියෙනවා මෙතන ධන 5ක් තියෙනවා. එතකොට විරුද්ධ ඒවා මෙතන මේ ධන 5කට මෙතනින් ඍණ 5ක් අයින් වුණාම තව ඉතුරුයි ඍණ 9ක්. එතකොට y සමානයි වෙනවා ඍණ 9 බෙදීම 3යි. ඊයේ උත්තරේ ඍණ 3යි. y සමානයි ඍණ 3යි x සමානයි 2යි. පැහැදිලිද? ඊළඟට අපි බලමු උදාහරණය 2. උදාහරණ 2. 2x ඍණ 5y සමානයි 20යි. 2x ධන 3y සමානයි 4යි. 1 2. හරි. දැන් අපිට සමීකරණ දෙකක් දීලා තියෙනවා. 2x ඍණ 5y සමානයි 20යි. 2x ධන 3y සමානයි 4යි. ඒතර මේ සමීකරණ දෙක දැක්කම අපිට මොකද කරන්න තියෙන්නේ? මොකද දැන් හොඳ තීරණයක් අපි ගන්න ඕනේ මේ දෙක විසඳන්න. ඉස්සෙල්ලාම අපි හොඳ තීරණයක් ගත්තොත් එimhe ඉක්මනට සමීකරණ දෙක විසඳ ගන්න පුළුවන්. අපිට ගන්න පුළුවන් හොඳම තීරණය තමයි 1න් 2 අඩු කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ 2x ට මේ 2x නැති වෙලා යනවා. හරි. 1න් 2 අඩු කරමු. 2x ඍණ 5y ගෙන් අඩු කරන්න ඕනේ. මොකක්ද අඩු කරන්න ඕනේ? 2x ධන 3y. එතකොට මෙතන අඩු වෙනවා 20 ඍණ 4. මොකක්ද දෙන්නේ? 2x ඍණ 5y ඍණ ලකුණෙන් වැඩින ඍණ 2x මෙතන ඍණ 3y සමානයි 20න් 4ක් ගියාම කීයද? 16යි. එතකොට මෙතන මේ ධන 2x ඍණ 2x කැපෙනවා. මෙතන එනවා ඍණ මේ ඍණ 5යි ඍණ 3යි ඍණ 8යි y සමානයි 16යි. y සමානයි එනවා 16 බෙදීම ඍණ 8. එතකොට y සමානයි කීයද? y සමානයි ඍණ 2යි.
හරි අපි y සමානයි ඍණ 2යි කියලා හොයාගත්තා. ඊට පස්සේ අපිට හොයාගන්න තියෙනවා x. අපි ඒක හොයන්න y සමානයි ඍණ 2 ආදේශ කරමු දෙවෙනි සමීකරණයට. ඇයි ඒ පළවෙනි සමීකරණේ ඍණ ලකුණක් තියෙනට හින්දා අපි ලේසියට ආදේශ කරනවා දෙවෙනි සමීකරණයට. හරි. y සමානයි ඍණ 2 දෙකෙහි ආදේශයෙන් මොකද වෙන්නේ 2x ධන 3y සමානයි ඍණ 2යි සමානයි 4යි. හරි. ඊට පස්සේ මෙතන 2x ඍණ 2 3න් වැඩි වුණාම ඍණ 6යි සමානයි 4යි. 2x සමානයි මේ ඍණ 6 එහා පැත්තට ගෙනිච්චාම ධන 6ක් වෙනවා. 2x සමානයි 10යි x සමානයි 10 බෙදීම 2යි සමානයි කියන්නේ 2යි 5යි. sorry 5යි. එතකොට x සමානයි 5යි y සමානයි ඍණ 2යි. උදාහරණය 3 5x ඍණ 7y සමානයි 18යි 3x ඍණ 7y සමානයි 8යි. 1 2 දැන් අපි මොකද කරන්න ඕනේ? මෙතන ඍණ 5x ඍණ 3x නැති කරන්න පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි. මෙතන තියෙන ඍණ 7y ඍණ 7යි. මොකද කරන්නේ මේ දෙක නැති කරන්න? මේකෙන් මේක අඩු කරනවා. 1 - 2 මොකද දෙන්නේ? 5x ඍණ 7y ඍණ 3x ඍණ 7y y සමානයි 18න් 8ක් අඩු වෙනවා. එතකොට මෙතෙන් දෙනවා 5x ඍණ 7y ඍණින් වැඩි වෙනවා ඍණ 3x. මේක ඍණින් වැඩි වුණාම මේ ඍණ ලකුණක් තියෙනවා ඍණයි ඍණයි ධනයි ධන 7යි y සමානයි 10යි. 18න් 8ක් ගියම 10යි. මේ ඍණ 7යි ධන 7යි කැපෙනවා. මෙතන ධන 5යි x තියෙනවා. මෙතන ඍණ 3යි. මේ ඍණ 3යි x ට මෙතන ධන 5න් 3 වෙනෙක් යනවා යන්න. එතකොට මොකද වෙන්නේ? මෙතන ඉතිරෙනවා 2x සමානයි 10යි x සමානයි 10 බෙදීම 2යි කියන්නේ x සමානයි 5යි. පැහැදිලිද? අපි ආදේශ කරනවා x සමානයි 5 ආදේශ කරමු දෙකෙහි ආදේශ අපි බලන්න ලේසි කියලා හිතන සමීකරණයකට ආදේශ කරගන්නවා. ඒක මේ ආදේශ කරන කී ලොකු හිතන්න දෙයක් නෑ. මම දැන් පළවෙනි එකට ආදේශ කරන්නේ නැත්තේ මෙතන ලොකු ගණන් දෙකක් තියෙන හින්දා මෙතන තියෙන 3යි x මෙතන 5යි x මෙතන 18ක් තියෙන. ඒ හින්දා මම ලේසි සමීකරණයකට ආදේශ කරනවා 3 වැඩි කිරීම 5 ඍණ 7යි y සමානයි 8යි. මෙතන එනවා 3 වර 5 15 ඍණ 7යි y සමානයි 8යි. එතකොට මොකද්ද වෙන්නේ? ඍණ 7යි y මේ පැත්තේ එනවා. මෙතන 8 එහා පැත්තේ තිබ්බ කීයද? මෙතන තියෙන 15 අනිත් පැත්තට යනවා. ඍණ 15යි. ඍණ 7යි y ඍණ 7යි. y සමානයි ඍණ 7 බෙදීම ඍණ 7. එතකොට y සමානයි කීයද? 1යි. ඍණ 7 ඍණ 7 කැපිලා ගියා 1යි. එතකොට x සමානයි 5යි y සමානයි 1යි. අපිට ඕනම් බලන්න පුළුවන් මේ අගයන් දෙක හරිද කියලා. කොහොමද බලන්නේ? අපි ආදේශ කරලා බලමු එක සමීකරණයකට මේ අගයන් දෙක y සමානයි 5යි x සමානයි 1. මේකට ආදේශ කරමු y සමානයි 5යි. 5 × 3 15යි.
x සමානයි 1යි. එතකොට 4ක් 1 7යි ඍණ 7යි. 15න් 7ක් ගියාම 8යි. හරි නේද? 8යි. ආයෙත් එකට ආදේශ කළා බලමු. 5 5 25යි 4ක් 1 7යි. 25න් 7ක් ගියාම 17යි 18යි. එතකොට මේකට ආදේශ කරලා අපිට බලපුවාම ඒ උත්තර දෙක නිවැරදියි. අපි බලමු තවත් උදාහරණයක්. 4 11යි a ධන 3යි b සමානයි 25යි 11යි a ඍණ 2යි b සමානයි 20යි 2. හරි ළමයි දන්නවා දැන් මොකද කරන්න ඕනේ කියලා. සමාන පද තියෙනවා නම් අඩු කරනවා, එකෙන් දෙක අඩු කරනවා. 11යි a ධන 3යි b එකෙන් අඩු කරනවා 11යි a ඍණ 2යි b සමානයි 25න් අපි අඩු කරනවා 20. ඊට මෙතන 11යි a ධන 3යි b ඍණෙන් වැඩි වුණා ඍණ 11යි a. මෙතන ඍණ ලකුණකින් වැඩි වුණාම ඍණයි ඍණයි ධන 2යි b සමානයි 5යි. 25න් 20ක් අඩු කරා 5යි. එතකොට මේ 11යි aට මේ 11යි a කපලා යනවා. ධනයි ඍණයි කැපෙනවා. එතකොට මෙතන එනවා 3යි 2යි 5යි b සමානයි 5යි b සමානයි මේ දෙක බෙදෙනවා 5න් b සමානයි 1යි. හරි b සමානයි 1 ආදේශ කරමු අපි එකට. b සමානයි 1 එකෙහි ආදේශයෙන් මොකද වෙන්නේ? 11යි a ධන 3යි b සමානයි 1යි 25යි 11යි a ධන 3 සමානයි 25යි 11යි a සමානයි 25 ඍණ 3යි 22යි 11යි a සමානයි 22 බෙදීම 11යි. එතකොට උත්තරේ 2යි. ඒ කියන්නේ a සමානයි 2යි b සමානයි 1යි. මම හිතනවා දැන්ට අපිට පොඩි අවබෝධයක් ඇති මේ ගණන් ටික සුළු කරගත්ත විදිහෙන් කොහොමද අපි මේකට සුළු කරගන්නේ කියලා. අපි දැන් මේතර මේ උදාහරණ 4ක් කරේ. අපි සංගුණක මේ කියන්නේ 11 කියන්නේ a ගේ සංගුණකය. 3 කියන්නේ b ගේ සංගුණකය. සංගුණක මෙතන 11 a ගේ සංගුණක සමාන ඒවා තමයි අපි බැලුවේ. a ගේ හරි මොකක් හරි තියෙන බීජීය සංඛ්‍යාවේ නැත්තම් වේරියබල් එකේ සංගුණක සමාන ඒවා තමයි අපි මේ අඩු කරනවද එකතු කරනවද කියලා බැලුවේ. දැන් සංගුණක අසමාන වුණොත් අපි කොහොමද කරන්නේ කියලා දැන් බලමු. එතකොට කොහොමද මේ සමගාමී සමීකරණ සුළු කරලා උත්තර හොයාගන්නේ කියලා. සංගුණක ලියන්න මාතෘකාවක්. සංගුණක අසමාන සංගුණක අසමාන නෙමෙයි. සංගුණක සකස් කළ යුතු විජීය සමගාමී සමීකරණ විසඳීම. විජීය කියලා ඕනේ සංගුණක සකස් කළ යුතු සමගාමී සමීකරණ විසඳීම. මොකක්ද අපි බලන්න යන්නේ දැන් සංගුණක සකස් කළ යුතු සමගාමී සමීකරණ විසඳන්නේ කොහොමද කියලා. බලමු පළවෙනි උදාහරණය. 5x ධන 3y සමානයි 21යි 7x ඍණ 2y සමානයි 14යි 2. හරි. දැන් ඉස්සෙල්ලා වගේ
මේ සමීකරණ දෙක බලපුවම ඊට පේනවද කොහේ හරි දැන් සංගුණක y ගේ සංගුණක සමානද නෑ x සංගුණක සමානද නෑ එතකොට අපි සකස් කරගන්න ඕන මේ x ගේ හරි y ගේ හරි සංගුණක සමාන විදිහට සකස් කරගෙන තමයි අපි මේ සමගාමී දෙක සමීකරණ දෙක විසඳන්න ඕනේ. හැබැයි අපි බලන්න ඕනේ අපි හොඳ තීරණයක් අරගන්න ඕනේ මේ සංගුණක සමාන කරගන්නේ x ගේද y ගේද. අපි මේ තීරණය කරන්නේ අපිට ලේසි ඉක්මනට සුළු වෙන අපිට හිතනවා මේ ඉක්මනට මේක කරපුවාම මේකට විසඳුමක් ගන්න පුළුවන්. අපි ලොකු ගණන් තියෙන ඒවා වැඩි කරගෙන දඟලන්නේ නැතුව අපි බලන්න ඕනේ ඉක්මනටම මේක විසඳගන්නේ කොහොමද කියලා. එතකොට බලපුවාම පේනවා මෙතන ධන 3යි y තියෙනවා මෙතන ඍණ 2යි y තියෙනවා. එතකොට මේ දෙකේ සංගුණක සමාන කරන්න නම් මේ y ගේ සංගුණක සමාන කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? මේක දෙකෙන් වැඩි කරනවා පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ 3ෙන් වැඩි කරනවා. එතකොට මෙතන වෙනවා 6ක් ධන 6ක් මෙතන වෙනවා ඍණ 6ක්. අන්න සංගුණක දෙක සමාන වුණා ධන 6යි ඍණ 6යි. මොකද කරන්න තියෙන්නේ දැන් ඊට පස්සේ? විරුද්ධය අඩු කරපුවාම ශූන්‍ය වේද එකතු කරපුවාම ශූන්‍ය වේද? විරුද්ධය එකතු කරපුවාම ශූන්‍ය වේ. ඒකට මේ දෙක එකතු කරනවා. හරි මොකද කරන්නේ පළවෙනියටම පළවෙනි සමීකරණය වැඩි කරනවා දෙකෙන්. මොකද වෙන්නේ? 5 වැඩි කරනවා දෙකෙන් 10යි x ධන 3 වැඩි කරනවා දෙකෙන් 6යි y සමානයි 21 වැඩි කරනවා දෙකෙන් 42යි. මේක තමයි තුන්වන සමීකරණය. ඊට පස්සේ බලමු දෙවෙනි සමීකරණය වැඩි කරනවා 3. 3 වරක් 7 21යි x ඍණ වැඩි කරනවා දෙකෙන් 3ෙන් 3 වරක් 2 6යි y සමානයි 14 වැඩි කරනවා 3ෙන් 3 වරක් 4 12යි 2යි 3 වරක් 3යි 1යි 4යි. එතකොට ඒක අපේ හතරවෙනි සමීකරණය. දැන් මොකද කරන්නේ? සමීකරණ දෙක මෙතන තියෙන්නේ ධන 6යි මෙතන තියෙන ඍණ 6යි. මොකද කරන්නේ? එකතු කරනවා. 3 ධන 4. සමීකරණ දෙක එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? 10යි x ධන 6යි y ධන 21යි x ඍණ 6යි y 42 ධන 42 එනවා අපිට 10යි x ධන 6යි y ධන 21යි x ධන ඍණ 6යි y සමානයි 84යි. ධන 6යි y ඍණ 6යි y කැපෙනවා 21යි 10යි 31යි x සමානයි 84යි. ළමයි මේ ගාන පොඩි අපිට මෙතන x ට උත්තරය එන එක හොඳ ලස්සන උත්තරයක් නැති නිසා මම බැලුවේ මේ ගාන පොඩි වෙනසක් කරන්න ඕනේ. ඒතර අපි මෙතන 21 කියන එක අපි වෙනස් කරගන්නවා 24. මෙතන 14 කියන එක අපිට වෙනස් කරගන්න වෙනවා 15 විදිහට. අපි ආයේ මේ ගාන සුළු කරමු. එක 5x ධන 3y සමානයි 24යි 7x ඍණ 2y සමානයි 15යි 1යි 2යි. දැන් අපි දන්නවා මොකද කරන්න ඕනේ කියලා. 1 වැඩි කරනවා 2කින් 10ix ධන 6y සමානයි 48යි 2 වැඩි කරනවා 3න් 21ix ඍණ 6y සමානයි 45යි. එතන අපිට 3 4 සමීකරණ දෙක එනවා. එතන අපිට තියෙන්නේ 3යි 4යි සමීකරණ දෙක.
එකතු කරනවා. 3න් 4 එකතු කරනවා. එතකොට අපිට එනවා 10x ධන 6y 10x ධන 6y එකතු කරනවා. මොකද එකතු කරන්නේ 21x ඍණ 6y 21x ඍණ 6y සමානයි 48යි 45යි එකතු වෙනවා. එතකොට අපිට එනවා මෙතන 10x ධන 6y ධන 21x ඍණ 6y සමානයි 93යි. ධන 6යි ඍණ 6y කැපෙනවා 31x සමානයි 93යි. x සමානයි 93 බෙදීම 31යි. ඒ කියන්නේ x සමානයි 3යි. අපි x සමානයි 3 ආදේශ කරමු. x සමානයි 3 එකෙහි ආදේශ කරනවා. x සමානයි 3 එකෙහි ආදේශ යෙන් මොකද වෙන්නේ? 5x ධන 3y 5x සමානයි 3y ධන 3y සමානයි 24යි. එතකොට මෙතන නා 15y ධන 3y සමානයි 24යි. එතකොට 3y සමානයි 24 ඍණ 15යි. 24න් 15ක් අඩු වෙන්න ඕනේ. එතකොට 3y සමානයි 9යි. y සමානයි 9 බෙදීම 3y කියන්නේ 3යි. එතකොට අපිට ආව x ට උත්තරයක් x සමානයි 3යි y සමානයි 3යි. x සමානයි 3යි y සමානයි 3යි. පැහැදිලිද? එතකොට අපි බලමු තව උදාහරණයක්. උදාහරණ 2 7x ඍණ 5y සමානයි 4යි. 13x ඍණ 3y සමානයි 20යි. අපි බලමු මේකෙත් හොඳ ලස්සන උත්තරයක් එනවද කියලා. මම හිතලා දෙන ගණන් දෙක. එතකොට අපි බලමු මේකේ ලස්සන උත්තරයක් එන්නේ නැත්නම් ඒ විදිහට අපි ගාන හදාගමු. ඉස්සෙල්ලා අපි බලමු මේක සුළු කරන්නේ කොහමද. එතකොට අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන් මේ 7 13න් වැඩි කරලා මේ 13 7න් වැඩි කරලා ලොකු වගේන් අරගෙන සුළු කරනට වැඩිය අපිට ලේසි පළවෙනි සමීකරණය 3න් වැඩි කරනවා. දෙවෙනි සමීකරණය 5න් වැඩි කරපුවාම මෙතන 15යි මෙතන 15යි ඍණ 15යි ඍණ 15යි හැදෙනවා. එතකොට අපිට තියෙන්නේ මේ සමීකරණ දෙක අඩු කරපු ගමන් සමාන ඒවා නැතිලා යනවා. අපි බලමු වැඩේ කරලා. මේක වැඩි කරනවා 3න් 21x ඍණ 15y y සමානයි 12යි. දෙවෙනි සමීකරණය වැඩි කරනවා 2න් 5න්. එතකොට අපිට එනවා 15y 65x 65x ඍණ 15y සමානයි 100යි කියලා. ඊට පස්සේ මේ තුන්වෙනි සමීකරණය මේ 4. දැන් මොකද කරන්න තියෙන්නේ? 3න් 4 අඩු කරනවා. 21x ඍණ 15y ගෙන් අඩු කරනවා අපි 65x ඍණ 15y සමානයි 12 ඍණ 100යි. එතකොට මෙතන නා 21x ඍණ 15y ඍණ 65x ඍණයි
ධන වෙනවා. 15y සමානයි. මෙතන තියෙනවා ධන 12ක්, මෙතන තියෙනවා ඍණ 100ක්. මේ 12ත් එක්ක මේකේ ඍණ 12ක් ගියාම අපිට ඉතුරු වෙනවා 88ක්. 88යි ඍණ. හරි. එතකොට මෙතන මේ 15යි මේ 15යි ධන 15යි ඍණ 15යි කැපිලා යනවා. එතන මෙතෙන්ට එනවා 80. එතකොට මෙතන තියෙනවා 21x ඍණ 65යි x සමානයි ඍණ 88යි. එතකොට ඍණ 65යි මෙතන ධන 21යි. එතකොට මෙතන කීයද එන්නේ? මේ ධන 21ත් එක්ක මෙතන ඍණ 21ක් ගියාම මෙතන තියෙනවා ඍණ 44යි x සමානයි ඍණ 88යි. x සමානයි ඍණ 88 බෙදීම ඍණ 44යි. උත්තරේ 44 ඒවා 2යි. x සමානයි 2යි ධන 2යි. අපි දැන් ආදේශ කරමු උත්තරයක් හොයන්න y ට x සමානයි 2 එකෙහි ආදේශය. මොකද වෙන්නේ? සමානයි 2 අපි ආදේශ කරනවා එකෙහි. බලමු මොකද්ද වෙන්නේ කියලා. සමානයි 2 එකෙහි ආදේශයෙන් 7යි x සමානයි 2යි ඍණ 5යි y සමානයි 4යි. 14යි ඍණ 5යි y සමානයි 4යි ඍණ 5යි y සමානයි 4 ඍණ 14යි. එතකොට එනවා අපිට ඍණ 5යි y සමානයි ඍණ 10යි y සමානයි ඍණ 10 බෙදීම ඍණ 5යි y සමානයි 2යි. අපිට උත්තරයක් ආවා x සමානයි 2යි y සමානයි 2යි. හරි දරුවනේ, මේ විදිහට තමයි සංගුණක සකස් කළ යුතු සමගාමී සමීකරණ අපි විසඳගන්නේ කොහොමද කියලාත් අපි දන්නවා. ඒතකොට සංගුණක සකස් කරන්න ඕනේ නැති ඒවා විසඳගන්නේ කොහොමද කියලාත් අපි දන්නවා. එකතු කරනවා අසමාන අය හිටියොත් එකතු කරනවා. එතකොට සමාන අය හිටියොත් අඩු කරනවා නේද? විරුද්ධ අය හිටියොත් එකතු කරනවා, සමාන අය හිටියොත් අඩු කරනවා. එතකොට එහෙම සංගුණක සමාන නැත්නම් ඒක සමාන කරගෙන ඊට පස්සේ ලකුණ සමානද අසමානද කියලා බලලා එකතු කිරීම හෝ අඩු කිරීම කරලා සමගාමී සමීකරණ විසඳලා අපිට උත්තර හොයන්න පුළුවන් දීලා තියෙන වීජීය සංඛ්‍යා නැත්නම් අඥාත පද වලට. පැහැදිලිද? එතකොට අපි බලමු නිදසුන එක මොකද්ද කියන්නේ කියලා පොතේ. ඒත් අපි නිදසුන දෙකක් විතර බලලා හදලා ගණන් ටික අභ්‍යාසයට කරන්න ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු නිදසුන එකේ මොකද්ද කියන ගාන කියලා. නිදසුන එක අවබෝධයෙන් බලමු. සජ්ජිති හා සංජන ළඟ යම් මුදල් ප්‍රමාණයක් ඇත. සජ්ජිති ළඟ ඇති මුදල් ප්‍රමාණය සංජන ළඟ ඇති මුදල් දෙගුණයක් එකතු කළ විට රුපියල් 110ක් ලැබෙනවා. බලමු අපි මේ ටික අපි ඉස්සෙල්ලා අපිට සරල ආකාරයෙන් ලියාගමු. සජ්ජිති සංජන ළඟ තියෙනවලු සජ්ජිති ගාව තියෙනවලු මුදල් යම් කිසි ගාණක්. අපි දන්නේ මේ මුදල් ගාණ කීයද කියලා. අපි ගමු සජ්ජිති ගාව ඇති මුදල් ගාණ x සංජන ගාව y කියලා. එතකොට මේක කියනවා සජ්ජිති ළඟ ඇති මුදල් ප්‍රමාණයට සංජන ළඟ ඇති මුදලේ දෙගුණයක් එකතු කළ විට. හරි. සජ්ජිති ළඟ ඇති මුදල් ප්‍රමාණයට
සංජන ගාව ඇති මුදලේ දෙගුණයක් එකතු කරනවා. මේකේ එක ගුණ එකේ එක ඒ ප්‍රමාණයමයි එකට දෙගුණයක් එකතු කරපුවාම මේක වෙනවා රුපියල් 110ක්. ඊළඟට කියන සජිත් ළඟ ඇති මුදලේ දෙගුණයට සංජන ළඟ ඇති මුදලේ තුන් ගුණය එකතු වලට ඇතිනලු 190ක්. මෙයාගේ දෙගුණයට මෙයාගේ තුන් ගුණය එකතු කරාම 190ක්. එතකොට දෙදෙනා නැති මුදල් ප්‍රමාණය වෙන වෙනම හොයන්න ආයේ කියන්නේ දැන් අපි ගත්තා දෙන්න ළඟදී මුදල් ප්‍රමාණය වෙන වෙනම xy කියලා. ඒ කියන්නේ x 1යි x 2යි y වුණාම 110යි කියනවා. ඊළඟට එයාගේ සද්ද ළඟ තියෙන x ගාන වගේ දෙගුණෙට සංජන ළඟ ඇති තුන් ගුණය එකතු වුණාම 190යි කියනවා. මේක 1 මේක 2. දැන් අපිට සමගාමී සමීකරණ දෙකක් තියෙනවා. අපිට තියෙන්නේ විසඳලා උත්තරයක් හොයන්න. එතකොට මේ සමගාමී සමීකරණ දෙක ගත්තාම අපිට පේනවා මෙතන 1x මෙතන 2x. මෙතන 2y මෙතන 3y. එතකොට අපිට පුළුවන් මේක ලේසියෙන්ම මේ පළවෙනි සමීකරණේ දෙකෙන් වැඩි කරනවා. 1 වැඩි කරනවා 2කින් මොකක්ද දෙන්නේ 2x ධන 3 4y සමානයි 220යි. දෙකෙන් වැඩි කරා. එතකොට මේ තුන්වෙනි සමීකරණය. දැන් මේ තුන්වෙනි සමීකරණය දෙවෙනි සමීකරණය අඩු කරොත් මොකද වෙන්නේ? මේ x පදේ නැති වෙලා යනවා. අපි බලමු අඩු කරලා මොකද්ද වෙන්නේ කියලා. 3න් අඩු කරනවා 2. 2x ධන 4y ඍණ 2x ධන 3y සමානයි 220න් 190ක් අඩු වෙනවා. එතකොට නම් මෙතන 2x ධන 4y ඍණ 2x මේ ඍණයි ධනයි ඍණ 3y ඍණයි ධනයි අනදරිනද ඍණ. එතකොට මේකෙන් 190න් 220න් 190ක් අඩු වුණාම 230යි. පැහැදිලිද? 30ක් වෙනවා. 190යි 10යි 200යි 30යි. එතකොට මෙතන මේ 2x මෙතන 2x කැපෙනවා. මෙතන එනවා y ගෙන් 4y y දෙන 3y y දෙනවා. එතකොට මේ 4 දෙනාගෙන් මෙතනින් 3 දෙනෙක් ගැලවිලා යනවා. මෙතනින් 3ක් ගියාම ඉතුරු වෙනවා y සමානයි 30යි. අපි දැන් ආදේශ කරනවා y සමානයි 30 එකෙහි ආදේශයෙන්. y සමානයි 30 එකෙහි ආදේශයෙන් මොකද වෙන්නේ? x ධන 2y සමානයි 30යි 110යි. x ධන 60 සමානයි 110යි. x සමානයි 110 ඍණ 60යි. අපිට එන උත්තරයක් x සමානයි 50යි. පැහැදිලිද? එතකොට අපිට උත්තර දෙක එනවා x සමානයි 50යි y සමානයි 30යි. අපි ඒ ගාන හැදුවා. ඊළඟට අපි බලමු දෙවෙනි ගාන. දෙවෙනියට අපිට දීලා තියෙනවා අපි දෙවෙනියට දීලා තියෙන ගණන් වගේ අපි සුළු කරා. අපි ඊළඟට යන් නිදසුන 3ට 3 නිදසුන 3 මොකක්ද කියන්නේ? දොඩම් ගෙඩි දෙකක මිල සහ තැඹිලි ගෙඩියක මිල රුපියල් 80ක් වෙයි. අපි ඒකත් මේ අපිට පැහැදිලි වෙන ආකාරයට දොඩම් තැඹිලි දොඩම් ගෙඩි දෙකක මිල. දොඩම් ගෙඩි දෙකක මිලයි දොඩම් ගෙඩියක මිල අපි ගමු x කියලා.
තැඹිලි ගෙඩියක මිල ගමු y කියලා. පැහැදිලිද? එතකොට දොඩම් ගෙඩි දෙකක මිලයි තැඹිලි ගෙඩි දෙක මිලයි තැඹිලි ගෙඩි එකක මිලයි සමානයි රුපියල් 80යි. ඊට පස්සේ කියනවා දොඩම් ගෙඩි දෙකක් සඳහා වැය කළ මුදලින් තැඹිලි ගෙඩි වෙන මුදලින් තැඹිලි ගෙඩි 3ක් මිලදී ගත හැකියලු. දොඩම් ගෙඩියක හා තැඹිලි ගෙඩියක මිල වෙන වෙන තනවා. මේක කියනවා දැන් දොඩම් ගෙඩි දෙකක් සඳහා වැය වෙන මුදල. දොඩම් ගෙඩි දෙකක් සඳහා වැය වෙන මුදල කියන්නේ කීයද? 2x ගෙන් අපිට මිලදී ගන්න පුළුවන්ලු තැඹිලි ගෙඩි 3ක්. ඒ කියන්නේ දොඩම් ගෙඩි දෙකක මුදල තැඹිලි ගෙඩි 3ක මුලක සමානයි. ඒක 3y. 2x කියන එක සමානයි 3y. එතකොට ඒක තමයි දෙවෙනි සමීකරණය. මේක තමයි පළවෙනි සමීකරණය. 2x තන y සමානයි 80යි. ඊළඟ සමීකරණය තමයි 2x සමානයි 3y. එයි මෙතන ඉස්සෙල්ලාම කියනවා දොඩම් ගෙඩි දෙකක සහ තැඹිලි ගෙඩි එකක මිල. අපි තැඹිලි ගෙඩියක මිල y කියලා ගත්තා. දොඩම් ගෙඩියක මිල x කියලා ගත්තා. එහෙනම් 2x ධන y සමානයි 80යි. ඊළඟට කියනවා දොඩම් ගෙඩි දෙකක් මිලදී ගන්නා මුදලි. ඒතකොට දොඩම් ගෙඩි එකක මිල x නම් දෙකක් මිලදී ගන්නා මුදල 2x. ඒකෙන් මිලදී ගන්න පුළුවන් තැඹිලි ගෙඩි 3ක්. ඒ කියන්නේ දොඩම් ගෙඩි දෙකක මිල තැඹිලි ගෙඩි 3ක මිලකට සමාන වෙන්න එපා. හැම මිලදී ගන්න. එතකොට තැඹිලි ගෙඩියේ මිල y නම් 3y ට සමාන වෙන්න ඕනේ. හරි. එතකොට අපිට පුළුවන් මේ 2x සමානයි 3y කියලා අපි දන්නවා. එතකොට අපිට xy හොයන්න කියනවා. එතකොට මේ අපි 2x සමානයි 3y නම් 2x ට y කින් ආදේශ කරන්න පුළුවන් පළවෙනි සමීකරණයට ගෙලින්ම දැන්. එතකොට අපි කරන්න ඕනේ පළවෙනි සමීකරණයට දෙකෙන් ආදේශයෙන් කරන්න මොකද 2x තියෙනවා මෙතනත් තියෙනවා 2x කියන එකට අපිට කෙලින්ම දාන්න පුළුවන් 3y කියලා. එතකොට පළවෙනි සමීකරණයට දෙකෙන් ආදේශ කරනවා 2x වෙනුවට ලියනවා 3y ධන y සමානයි 80යි. පැහැදිලිද? එතකොට මෙතන එනවා මේ දෙක එකතු කරාම 4y සමානයි 80යි. y සමානයි 80 බෙදීම 4යි. කීයද? 4ෙන් බෙදුවහම 80 20යි. y සමානයි 20යි. එතකොට අපෙන් අහනවා x කීයද කියන. දැන් ආදේශ කරනවා y සමානයි 20 දෙකට සමානද y සමානයි 20 දෙකෙහි ආදේශ ගන්න ලියන්නේ යෙන් දෙකෙහි ආදේශ කරනවා. එතකොට දෙකේ තියෙන්නේ 2x සමානයි 3y y සමානයි 20යි. ඒක 2x සමානයි 3y 20 3න් 60යි. x සමානයි 60 බෙදීම 2යි. x සමානයි කියන්නේ 30යි. එතකොට y සමානයි 20යි x සමානයි 30යි. මේක තමයි අපේ තැඹිලි ගෙඩියක සහ දොඩම් ගෙඩිය වල මිල. එතකොට අපිට ලියන්න පුළුවන් දොඩම් ගෙඩියක මිල. දොඩම් මොනවද අපි ගත්තේ x කියලා. එතකොට දොඩම් ගෙඩිය වල 30යි. රුපියල් 30යි. තැඹිලි ගෙඩියක මිල රුපියල්
20යි. පැහැදිලිද දරුවනේ? එතකොට මේ ආකාරයෙන් අපිට පුළුවන් 15යි 2 අභ්‍යාසය කරන්න. 15යි 2. 15යි 2 අභ්‍යාසය කරන්න.